අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. එතනදී ඔයාලගේ අහනවා රූපයේ පෙන්වා ඇති පරිදි 7.5 සෙන්ටිමීටරක ඝනකමින් යුත් පතුලක් සහිත සිලින්ඩාකාර වීදුරු භාජනයක් 13.3 සෙන්ටිමීටර උසකට ජලයෙන් පුරවලාලු. ඉන්පස්සේ එක එක් මාධ්‍යවල ඔයාලට වර්තනාංක දීලා තියෙනවා. ජල පෘෂ්ඨය ඉහළින් නිරීක්ෂණය කළ විට මෙන්න මේ P ලක්ෂයට පවතින දෘශ්‍ය ගැඹුර. හරි. එතනදී අපි දන්නවා ගැඹුර කියලා කියන්නේ ඉහළ පෘෂ්ඨයේ සිට පහළ පෘෂ්ඨයට පවතින උස. ඒතර ඔයාලට මේක ඇත්තටම සුළු කරන්න පුළුවන් නැත්නම් මේ ගණන සාධන්න පුළුවන් ක්‍රම දෙකක් පවතිනවා. හරි. ඒකේ පළවෙනි ක්‍රමය තමයි ඔයාලා කවුරුත් මේ විදිහේ උත්සාහ කරන සහ උත්සාහ කරපු හරි සත්‍ය ගැඹුර දෘශ්‍ය ගැඹුර කියන සමීකරණය භාවිතා කරලා ඇස තබන මාධ්‍යයට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාංකය සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියලා එක් එක් මාධ්‍ය සඳහා වෙන වෙනම සමීකරණ ආදේශ කරලා ඉන්නනතුරු අපිට මෙන්න මේ දෘශ්‍ය ගැඹුර අපිට නිරීක්ෂණය කරන්න නැත්නම් දෘශ්‍ය ගැඹුර අපිට හොයන්න පුළුවන්. හැබැයි මම ඊට වඩා ලේසි ක්‍රමයක් ඔයාලට කියා දෙන්නම්. අපිට මෙන්න මේ වගේ ගණනය කිරීමක් ආවට පස්සේ අපිට සිලබස් එකේම තියෙන වැදගත් සමීකරණයක් අපි දන්නවා පාරදෘශ්‍ය ද්‍රව්‍යයක සිදුවන දෘශ්‍ය විස්ථාපනයේ සෙවීම සඳහා සමීකරණය. හරි. ඔයාලා මේක දන්නවා. අපි යම්කිසි පාරදෘශ්‍ය ද්‍රව්‍යයක් අපි වීදුරු කුට්ටියක් වගේ ගත්තොත් මේ වීදුරු කුට්ටියේ ඝනකම P විදියට ගත්තොත් මේ වීදුරු කුට්ටියට යටින් අපි මොකක් හෝ පාරදෘශ්‍ය හරි අපි මොකක් හරි වස්තුවක් ලැබුවට පස්සේ මෙන්න මේ වස්තුවේ සිදුවන දෘශ්‍ය විස්ථාපනය හරි මේ වස්තුවේ සිදුවන දෘශ්‍ය විස්ථාපනය යට පෘෂ්ඨයේ සිට සිදුවන දෘශ්‍ය විස්ථාපනය D නම් අපිට මේකට සමීකරණයක් ඔයාලගේ සිලබස් එකේ තියෙනවා P වාරයක් එක ඍණ එක බෙදීම ඇස තබන මාධ්‍යයට සාපේක්ෂව අනෙක් මාධ්‍ය වර්තනාංකය කියන සමීකරණය. හරි. එතකොට ඔයාලට මෙන්න මේ සමීකරණය ඇසුරෙන් පහසුවෙන් මෙවැනි ගණනය කිරීමක් ආවොත් ඔයාලට ඉදිරි ප්‍රශ්න පත්‍ර වලට හරි. ඔයාලට පහසුවෙන් මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. ඉතින් තේරුම් ගන්න අපි මේ සමීකරණය ටිකක් අපේ ප්‍රසාරණය කරගත්තොත් ඔයාලට එන්නේ මෙන්න මේ විදියට. හරි. එතනදී ඔයාලා තේරුම් ගන්න අපිට යම් අවස්ථාවකදී හරි අදාළ කුට්ටියේ ඝනකම තමයි එතකොට T කියලා කියන්නේ යට පෘෂ්ඨයේ සිට සිදුවන දෘශ්‍ය විස්ථාපනයේ D නම් අපිට ඉහළ පෘෂ්ඨයේ සිට මෙන්න මේ දෘශ්‍ය ගැඹුර නැත්නම් අදාළ දෘශ්‍ය ප්‍රතිබිම්බයට පවතින ගැඹුර අපිට එන්නේ. එතකොට මෙන්න මේ T බෙදීම n කියන සමීකරණය මගින් අපිට උදාහරණයක් විදිහට අපිට මෙතන ඔයාලට තේරෙන්න ඕනේ T බෙදීම n සමානයි. හරි. T බෙදීම n සමානයි. හරි. ඔයාලට එනවා T වාරය T ඍණ D කියලා. හරි. T ඍණ D කියලා. ඒ කියන්නේ ඔයාලට තේරෙන ඉහළ පෘෂ්ඨයේ සිට පවතින ගැඹුර. දැන් මේකෙදී අහන්නේ ඔයාලා ගැටලුවේදී. හරි. ගැටලුවේදී අහන්නේ ඉහළ සිට පල්ලයට පවතින උස. දැන් මේ විදිහට සමීකරණය ඔයාලට පාවිච්චි කරන්න පළවෙනි සමීකරණය ඔයාලට සිද්ධ වෙනවා එක් එක් පෘෂ්ඨය සඳහා දාලා අවසානයේ මුළු උසෙන් අඩු කරන්න. මොකද මේ සමීකරණය මගින් ලැබෙන්නේ පහළ පෘෂ්ඨයේ සිට සිදුවන දෘශ්‍ය උස. හරි. පහළ පෘෂ්ඨයේ සිට සිදුවන දෘශ්‍ය උස. හරි. හැබැයි අපිට මෙතන ගැඹුර නිරීක්ෂණය කරන්න නම් ඇත්තටම ඔයාලට තේරෙන්න ඕන අපි ගන්න ඕන මෙන්න මේ D පදේ නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ T බෙදීම n කියන පදේ. මොකද මේ T බෙදීම n කියලා කියන්නේ T බෙදීම n කියලා කියන්නේ අදාළ පාරදෘශ්‍ය ද්‍රව්‍යයේ ඉහළ සිට පවතින උස. එහෙනම් අපිට එක් එක් පෘෂ්ඨය සඳහා ඔයාලට මෙන්න මේ දීලා තියෙන ගැටලුවේ එක් එක් පෘෂ්ඨය සඳහා වෙන වෙනම මෙන්න මේ T බෙදීම n කියන අනුපාත ලබා ගන්නවා කියලා කියන්නේ ඔයාලට එක් එක් පාරදෘශ්‍ය ද්‍රව්‍යයේ සිදුවන දෘශ්‍ය විස්ථාපන ඉහළ සිට පල්ලයට පවතින උසවල් ටික ලබා ගත්තා කියන එක. හරි. ඒතකොට ඔයාලට මෙන්න මේ උස දීලා තියෙනවා 13.3 සෙන්ටිමීටර්. මේ උස දීලා තියෙනවා 7.5 සෙන්ටිමීටර්. එතකොට මේ ඇවිල්ලා වීදුරු, මේ ඇවිල්ලා ජලය. හරි. එතකොට ඔයාලට මෙන්න මේ එක එක පෘෂ්ඨ තුලදී මම ඉස්සලාම ගන්න වීදුරු තුලදී සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනය නැත්නම් ඉහළ සිට පල්ලයට පවතින නැත්නම් දෘශ්‍ය ප්‍රතිබිම්බයට ඉහළ සිට පල්ලයට පවතින උස මම x1 කියලා ගත්තොත් x1 සමානයි T බෙදීම n ග්ලාස්. හරි. එතකොට ඔයාලට පුළුවන් මෙතනදී උස දීලා තියෙනවා 7.5 සෙන්ටිමීටර් බෙදීම. හරි. වීදුරු වල වර්තනාංකය ඔයාලට දීලා තියෙනවා 1.5 කියලා. හරි. 1.5. එතකොට අපිට ඒ වගේම ඉන්න අනතුරු ඔයාලට මෙතනදී හොයාගන්න පුළුවන් මෙතනදී ජලය තිබුණ නැත්තම් හරි ඉස්සලාම අපි එක් එක් පෘෂ්ඨයට දාද්දී අපි අනිත් පෘෂ්ඨ අමතක කරනවා අපි අනිත් පාරදෘශ්‍ය ද්‍රව්‍ය හරි එතකොට අපි ඉස්සලාම වීදුරු පමණක් තිබ්බනම් මෙන්න මේ P කියන වස්තුවේ ප්‍රතිබිම්බය හරි ඉහළ සිට පල්ලහැට කොපමණ ගැඹුරකින් තියෙන්නේ කියන එක අපිට හොයාගන්න පුළුවන්. ඉන්න අනතුරුව දැන් අපිට දැන් වීදුරු අමතක කළා. හරි. දැන් ජලය සඳහා සමීකරණය දාන්න පුළුවන්. එතකොට අපි යම් කිසි උසක් ගමුණු අපි මෙතන මෙන්න මේ වගේ තැනකදී තමයි මෙන්න මෙයාගේ මෙන්න මේ සලකන දෘශ්‍ය ප්‍රතිබිම්බය සාදලා තියෙන්නේ. ඉන්න අනතුරු අපි වීදුරු කියන පාරදෘශ්‍ය ද්‍රව්‍ය අයින් කරලා අපිට පුළුවන් ජලය සඳහා මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න. හරි. එතකොට ජලය පමණක් පවතිනවායි සලකලා ඉහළ පෘෂ්ඨයේ සිට මෙන්න මේ අනතුරු අර වීදුරු මගින් සාදිත දෘශ්‍ය ප්‍රතිබිම්බය ජලයේ සාධන ප්‍රතිබිම්බය නැත්නම් එහි ප්‍රතිබිම්බය. හරි. වීදුරු මගින් සාදපු ප්‍රතිබිම්බයේ ජලයේ සාධන ප්‍රතිබිම්බය අපිට හොයාගන්න පුළුවන් ඉහළ සිට පල්ලයට පවතින උස මම x2 කියලා ගන්නම්. හරි. එතනදී ඉහළ සිට පල්ලයට පවතින උස අපිට එනවා. එතකොට එයාගේ ඝනකම බෙදීම එයාගේ වර්තනාංකය ජලයේ වර්තනාංකය. හරි. එතකොට මෙයාගේ අපිට ඝනකම දීලා තියෙනවා 13.3 සෙන්ටිමීටර්. හරි. මෙයාගේ වර්තනාංකය වලට දීලා තියෙනවා 1.3 කියලා. හරි. එතකොට ඔයාලට පුළුවන් දැන් එහෙනම් අපිට සියලුම පෘෂ්ඨ තුලින් සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනයේ ඉහළ සිට පල්ලහැට එහෙම නැත්නම් දෘශ්‍ය ගැඹුර
අපිට හොයන්න පුළුවන් එහෙනම් මම x දෘශ්‍ය ගැඹුර සමාන වෙනවා එක් එක් පෘෂ්ඨවලදී සිදුවෙච්ච දෘශ්‍ය ගැඹුරු වල එකතු. හරි අපිට එතකොට මේක පහසුවෙන් මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. ඔයාලට අර සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන සමීකරණ භාවිතා කරනවට වඩා පහසුවෙන් අතර මේක සුළු වෙන්න ඔයාලට දීලා තියෙන්නේ. හරි. ඒක ඔයාලට පුළුවන් මෙතනදී සමීකරණ ආදේශ කරන්න. එහෙනම් ඔයාලට x1 ලැබෙනවා 7.5 සෙන්ටිමීටර් බෙදීම 1.5 ධන ඉන් අනතුරු ඔයාලට x2 ඒ කියන්නේ ජලයේ තුලින් සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපන ඉහළ සිට පල්ලහැට අපිට හොයාගන්න පුළුවන් 13.3 සෙන්ටිමීටර් බෙදීම 1.3යි. හරි. ඒකට ඔයාලට මේක පහසුවෙන් බෙදින්න තමයි දීලා තියෙන්නේ. හරි. ඔයාලට පේනවා 7.5 බෙදීම 1.5 කියලා කියන්නේ 5යි. හරි. ඒකට 13.3 බෙදීම හරි 1.33 කියලා කියන්නේ මෙතන 10යි. හරි. මේ ඔක්කොම සෙන්ටිමීටර්. හරි. ඒ අනුතුරු ඔයාලට පේනවා එහෙනම් එක් එක් පෘෂ්ඨවලදී අදාළ මෙන්න මේ p කියන ලක්ෂ්‍ය හරි. ඔයාලට මෙන්න මේ දීලා තියෙන p කියන ලක්ෂ්‍ය සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපනයේ ඉහළ සිට පල්ලහැට පවතින උස වෙනවා. එක් එක් පෘෂ්ඨවලදී සිදුවෙච්ච උසවල වල එකතුව හරි ඉහළ සිට පල්ලහැට සිදුවෙච්ච දෘශ්‍ය විස්ථාපන වල එකතුව අපිට ලැබෙනවා 15 සෙන්ටිමීටර් කියලා. ඔයාලට මෙන්න මේ ගැටලුවම සුළු කරන්න පුළුවන්. ඔයාලට ඇත්තටම සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන සමීකරණය භාවිතා කරලා. නමුත් ඊට වඩා මෙන්න මේ ක්‍රමය ලේසි. මොකද අපිට මේකෙදී ඔයාලා තේරුම් ගන්න ඕන මෙතනදී අපිට ලැබෙන්නේ හැමතිස්සෙම පාරදෘශ්‍ය ද්‍රව්‍යයක ලැබෙන සමීකරණයේදී හරි මෙතනදී අපිට මෙන්න මේ d විදියට ලැබෙන්නේ දෘශ්‍ය විස්ථාපන විදියට ලැබෙන්නේ යට පෘෂ්ඨයේ සිට අදාළ දෘශ්‍ය ප්‍රතිබිම්බයට පවතින උසයි. හරි. ඒකට ඔයාලට අවශ්‍ය වෙනවා නම් ඉහළ සිට උස ලබා ගන්න. එහෙනම් මෙන්න මේ t බෙදීම n කියන අනුපාත තමයි ලබා ගන්න ඕන. මේක පොඩ්ඩක් මතක තබා ගත යුතුයි. ඔයාලට ගොඩක් වෙලාවට හැම අවුරුද්දකම වගේ බැලුවම මේ ආශ්‍රිත ප්‍රශ්නයක් අහනවා. හැබැයි ඔයාලට ඔය සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර කියන සමීකරණයේදී හරි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර තබන මාධ්‍යයට සාපේක්ෂව අනෙක් මාධ්‍යයේ වර්තනාංකයේ සමානයි. සත්‍ය ගැඹුර දෘශ්‍ය ගැඹුර කියන සමීකරණයේදී නම් ඔයාලා තේරුම් ගන්න මෙතනදී මෙන්න මේ දෘශ්‍ය ගැඹුර මම යාව ගන්න h dash කියලා. මෙතනදී මෙන්න මේ h dash කියලා කියන්නේ නම් ඔයාලා තේරුම් ගන්න දෘශ්‍ය ගැඹුර කියන්නේ ඉහළ පෘෂ්ඨයේ සිට පවතින ඇත්තටම ඉහළ පෘෂ්ඨයේ සිට පවතින අදාළ ප්‍රතිබිම්බයට පවතින උස. හරි. ඒ කියන්නේ දෘශ්‍ය ගැඹුර විදියටමයි ලැබෙන්නේ. එතකොට මේ සමීකරණයේදී ඔයාලට දෘශ්‍ය ගැඹුර විදියට ලැබෙන්නේ කෙලින්ම හරි ඉහළ පෘෂ්ඨයේ සිට හරි අපේ ඇහැස තබන ලද පෘෂ්ඨය නැත්නම් ඇහැ තබන පැත්තේ සිට හරි දෘශ්‍ය ප්‍රතිබිම්බයට පවතින ගැඹුර. නමුත් ඔයාලට මෙන්න මේ සමීකරණයේදී ලැබෙන්නේ හරි පහළ පෘෂ්ඨයේ සිට අදාළ දෘශ්‍ය ප්‍රතිබිම්බයට පවතින යටින් ඉඳලා පවතින ඉහළට පවතින උස. හරි. එතකොට තේරුම් ගන්න ඒ නිසා අපිට d නෙමෙයි මෙතනද අවශ්‍ය වෙන්නේ. හරි. අපිට d ප්‍රකාශ ගන්නව නම් ඔයාලට කවුරු හරි කෙනෙක් මෙතනදී d අතර මේක MCQ එකේද මේක සුළු කරන ක්‍රමයේ අතරම මෙතනදී මම මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔයාලා කවුරු හරි මේ සමීකරණය භාවිතා කරලා ලබා ගත්තා නම් තේරුම් ගන්න. ඒකට ඔයාලට ලැබෙන්නේ උසවල් d1 d2 කියලා එක එක පෘෂ්ඨ වලට දැම්මට පස්සේ ලැබෙන්නේ යට පෘෂ්ඨයේ සිට අදාළ ප්‍රතිබිම්බයට පවතින උසවල්. එතකොට ඒ උසවල් එකතු කරලා ඔයාලට අවසානයේ සිද්ධ වෙනවා හරි මුළු උසෙන් හරි ඒ කියන්නේ 13.3 ධන 7.5 කියන මුළු උසෙන් ඔයාලට අඩු කරන්න සිද්ධ වෙනවා. හරි. එතකොට අවසානයේදී එහෙනම් එහෙම ලබා ගත්තා නම් ඔයාලට 13.3යි සෙන්ටිමීටර් ධන 7.5යි මෙන්න මේ සෙන්ටිමීටර් කියන මුළු උසෙන් ඔයාලට සිද්ධ වෙනවා. ඔයාලට වෙනම d කියන වාට දැම්ම නම් d ධන d1 ධන d2 කියන ඒවා අඩු කරන්න. ඒ තමයි එතකොට ඔයාලට ලැබෙන දෘශ්‍ය ගැඹුර වෙන්නේ ඉහළ පෘෂ්ඨයේ සිට. එතකොට මේක ඔයාලට පේනවා මේක එතකොට ගොඩාක් හරි කාලේ කාදැමීමක් වෙනවා. ඒ නිසා පහසුවෙන් ඔයාලා තේරුම් ගන්න මේ සමීකරණේ මෙන්න මේ p බෙදීම n කියලා කියන්නේ. හරි. p බෙදීම n කියලා කියන්නේ එතකොට ඉහළ පෘෂ්ඨයේ සිට දෘශ්‍ය ප්‍රතිබිම්බයට පවතින උස. හරි. එතකොට අපිට පිළිතුර ලැබෙනවා 15 සෙන්ටිමීටර්. හරි 15 සෙන්ටිමීටර්. ඒ කියලා කියන්නේ හරි ආංශයක 5. හරි. අපි ඊළඟ ප්‍රශ්නයට යමු. ඔයාලගේ ඊළඟ ප්‍රශ්නේ බලාගත්තම හරි තේරුම් ගන්න. මෙතෙන්දී ඔයාලට බල සමුද්‍රීත්තාව ආශ්‍රිතව ඔයාලගේ ප්‍රශ්නේ අහන්නේ. කඹයකින් ශක්තිමත් ගසක බැඳ ඇති ගවයෙක් යාබද්දව ඇති පොල් පැලයක් කෑමට උත්සාහ කරයි. ඔයාලට රූපේ බලා ගන්න පුළුවන්. හරි. ගවයා සඳහා නිදහස් වස්තු සටහන. හරි. නිදහස් අතන බල සටහන ඔයාලගෙන් අහන්නේ. ඔයාලා තේරුම් ගන්න ඕන මේක හරියට අපි පාදයෙන් ඇවිදින අවස්ථාවකට සමානයි. හරි. පාදයෙන් ඇවිදින අවස්ථාවකට සමානයි. ඔයාලට අපේ හැම වෙලේම තන්තුව මගින් පළවෙනි දේ තමයි තන්තු මගින් අපිට කිසි විටක අපිට බෑ සංකෝචන බල ඇති කරන්න. හරි. මේක වැදගත් දෙයක්. අපිට තන්තු මගින් හරි යම් පුද්ගලයෙකුට අපි තන්තුවක් ගැට ගහලා ඒ පුද්ගලයා මත සංකෝචන බල ඇති කරන්න බෑ. අපිට තන්තු මගින් හැම වෙලේම පුළුවන් ආත්දි බල ඇති කරන්න විතරයි. දීමක් සිදුවන පරිදි සිදුවන බල ඇති කරන්න විතරයි. ඒ නිසා ඔයාලට පේනවා ගවයා මෙන්න මේ පොල් පැලේ කෑමට ඉදිරියට ඇදෙන නිසා අනිවාර්යයෙන්ම ගස මගින් හරි ගසට ගැටගස පවතින මෙන්න මේ තන්තු ඇදීමකට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට පුළුවන් මෙතනදී තන්තුවේ ආතතිය ලකුණු කරගන්න මේ විදියට හරි ඉදිරියට. ඒ වගේම තමයි ගවයා මත සම්බන්ධ කරලා පවතින තන්තුව පිටිපස්සට ඇදීමකට ලක් වෙලා පවතින. එතකොට අපිට ඔන්න
ගවයා මත පිහිටි එතකොට වෙනවා ගවයා මතින් පවතින තන්තුවේ නම් ඔහුගේ ප්‍රතිවිරුද්ධ දිශාවට තන්තුව ඇදිලා පවතිනවා. හරි. එතකොට අපි දැන් මෙයාගේ කකුල් මත පවතින හරි බල ලකුණු කිරීමේදී වැදගත්ම දේ තමයි අපි ඔය මේක පැහැදිලි කරගන්න ඔයාලට පුළුවන් පහසුවෙන්ම ගන්න පුළුවන් උදාහරණය තමයි අපි සාමාන්‍යයෙන් ඇවිදිද්දී හරි අපේ ඇවිදීම කතා කරද්දී අපි ඝර්ෂණය කියන එකක යටතේදී කතා කරනවා. අපි පාදයේ ඇවිදීමේදී අණුක මට්ටම බැලුවට පස්සේ අපි පොළව යම් දාක් දුරට තෙරපීමකට ලක් කරනවා. හරි පොළව යම් තාක් දුරකට තෙරපීමකට ලක් කරනවා. එතකොට මේ විදියට පොළව යම් තාක් දුරකට තෙරපනවා. මම මේ විදියට පාදයේ තබන අවස්ථාවක් ගන්නම්. හරි පාදයේ තබන අවස්ථාවක් අපිට මේක අණුක මට්ටමේදී මේ තරම්ම අපිට හැසට නිරීක්ෂණය නොවුනත් අණුක මට්ටමේ නිරීක්ෂණය කරද්දී අපි පොළව යම් දාක් දුරට තෙරපීමක් සිදු වෙනවා. එතකොට මේ විදිහට පොළව තෙරපද්දී අපි දන්නවා පාදය පිටුපස්සට චලනය කිරීමට තමයි අපි පෙළඹවන්නේ. අන්තිස්සම ඇවිදිද්දී වාට මේක හැමින් ඇවිදින අවස්ථාවකදී බලා ගන්න. එතකොට ඔයාලට පේනවා සෙරප්පුවක උනත් අපිට සාමාන්‍යයෙන් ඉදිරිපස්ස සහ පිටුපස්ස තමයි වැඩිපුරම ගැඹීමක ලක් වෙන්නේ. ඒකට හේතුවක් මේ හේතුව අපි එතකොට පොළව පිටුපස්සට තල්ලු කිරීමක් සිදු කරනවා. පොළව පිටුපස්සට තල්ලු කරද්දී මෙන්න මේ පොළව තෙරපන බලයට සමාන බලයක්. මේ විදිහට පොළව තෙරපන බලය පාදයේ මගින් පොළව තෙරපන බලය මේ F කියලා කියන්නේ ඊට සමාන බලයක් පොළව මගින් පාදයේ මත යොමු වෙනවා. මෙන්න මේ බලය අපි තිරස් සංරාජකයේ. හරි මේ බලයේ තිරස් සංරාජකයේ තමයි ඇත්තට මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වශයෙන් ලැබෙන්නේ. මේ බලයේ තිරස් සංරාජකයේ ඒ කියන්නේ F dash අපි මෙතන තිරසන කෝණේ θ විදිහට ගත්තොත් අපි F dash sin θ කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී පාදයේ මගින් ඉහළට යොමු වෙන අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ වගේම තමයි මෙයාගේ තිරස් සංරාජකයේ වශයෙන් ලැබෙන්නේ. මේ අවස්ථාවේදී පාදයේ පිටුපසට තල්ලු කරනවා අපි. ඊට ප්‍රතිවිරුද්ධව ගොඩනැගෙන මෙන්න මේ F dash cos θ කියලා කියන්නේ ඝර්ෂණ බලය. හරි ඊට පාදයේ පිටුපසට චලනය වීමට වැළැක්වීම අයුරින් ඉදිරියට හම්බ වෙන ඝර්ෂණ බලය. එතකොට ඔයාලට පේනවා අපි සාමාන්‍යයෙන් ඇවිදින අවස්ථාවකදී අපේ ඝර්ෂණ බලය පවතින ඉදිරියට. ඇත්තටම මෙන්න මේ නිසා තමයි අපිට ගොඩාක් ඝර්ෂණයේ සහිත පෘෂ්ඨයක අපිට ඇවිදීම පහසු වෙන්නේ. ඒ වගේම තමයි ටයිල් වගේ පෘෂ්ඨයකට අපිට ඇවිදීමට අපහසු වෙන්නේ සහ අපිට ලිස්සීමට හේතුවක්. මෙන්න මේ හේතුව ඒ නිසා අපිට ඇවිදීමට ඝර්ෂණ බලය අපිට දායක වෙනවා කියන එකට හොඳම උදාහරණයක්. ඒ වගේම තමයි අපි වාහනයක උනත් එන්ජිම සම්බන්ධ රෝධය අපි සලකන්නේ. නැත්නම් වාහනේ එන්ජිම සම්බන්ධ රෝධය ඒ වගේම තමයි අපි බයිසිකලයක ගත්තාත් හරි බයිසිකලයකත් අපි පිටුපස්ස පැඩලේ සම්බන්ධ රෝධය අපි හැම වෙලේම ඝර්ෂණ බලය ඉදිරියට පවතින වෙයි අපි අර්ථ කරන්නේ මෙන්න මේ හරි තියරි එක භාවිතා කරලා. එහෙනම් ඔයාලා තේරෙන්න ගන්න ඕනි මෙතනත් එහෙමයි ගවයා මගින් පොළව තෙරපනවා. හරි ගවයා මගින් පොළව තෙරපනවා. එතනදී ගවයා පොළව තෙරපුවාට පේන ආනතව තමයි කකුල පවතින්නේ. එතකොට ඒ නිසා ඔයාලට පුළුවන් පහසුවෙන් මෙතනදී බලසටහන නිරීක්ෂණය කරොත් අපි මේ විදිහට ගමු. මේ විදිහට පොළව පහළ දිශාවට තෙරපනවා. ඊට ප්‍රතිවිරුද්ධව යාට යොමු වෙනවා එහා සමාන බලයක්. එතකොට මේ බලය කියලා කියන්නේ F කියලා කියන්නේ ගවයා මගින් පොළව මගින් තෙරපන බලය. F dash කියලා කියන්නේ ඊට ප්‍රතිවිරුද්ධව පොළව මගින් ගවයා මත හිමි වෙන බලය. ඒ වගේම තමයි මෙතනත් එහෙමයි ඒ විදිහටම බල යොමු වෙනවා. හරි. එතකොට මෙන්න මේ බල දෙකේ තිරස් සහ තිරස් සංරාජක කියලා කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බලය පිළිවෙල. හරි. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ ඝර්ෂණ බල පිළිවෙලින්. එතකොට මෙන්න මේ තර්කයේ ඔයාලට පහසුවෙන් මේකේ බලසටහන නිවැරදිව අඳ ගන්න පුළුවන්. මේක හරි වැදගත් ප්‍රශ්නයක්. ඒකට ඔයාලට තේරුම් ගන්න මෙන්න මේ අපි ඇවිදින අවස්ථාවේදී පවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ පාදයක් මත බලසටහන ගත්තත් මේ විදිහටමයි පවතින්නේ. එතනදී අපි පාදයේ තෙරපන බලය. හරි පාදයේ පොළොව මගින් අණුක මට්ටමේදී බැලුවොත් ඇත්තටම මේ විදිහට සුළු නැම්මක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින්දී අපි පාදයේ මගින් පොළොව පිටිපසට තල්ලු කිරීමට පොළඹවනවා. පිටිපසට ලිස්සලා හදනවා. හරි මේ නිසා තමයි අපේ සෙරප්පු උනත් ඉදිරිපස ගෙවීමකට ලක් වෙන්නේ. හරි ඒවා මතක තියාවා ගන්න. ඔයාලට යම් මොහොතකදී මේ ආශ්‍රිත වෙනත් ගැටලුවක් ආවොත් ඔයාලට පහසුවෙන් මේක සුළු කිරීම කරලා ඔයාලට පිළිතුර ලබා ගන්න පුළුවන්. හරි එහෙනම් මේකදී ඔයාලට නිවැරදි පිළිතුර වෙන්නේ එතනදී නිවැරදි බලසටහන ගත්තාට පස්සේ ඒ වගේම තමයි ගවයාගේ බර හරි කෙලින් පහළට ක්‍රියාත්මක වෙනවා. ඒක ඔයාලා දන්නවා. හරි මෙයාගේ ගුරුත්වද තොරණේ මගින් හිමි වෙන බර mg ඒක කෙලින්ම පහළට. එතකොට පාද දෙකම මගින් ඝර්ෂණ බල ඉදිරියටයි පවතින්නේ. මොකද පාද දෙකම පිටුපසට තමයි තෙරපලා තියෙන්නේ. හරි එතකොට ඒ අනුව ඝර්ෂණ බල ඉදිරියට පවතිනවා. හරි එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ ඔයාලට මෙතනදී 4. අපි ඊළඟ ගැටලුවට යමු. ඔයාලගේ මෙතනත් බල සමතුලිතතාව ආශ්‍රිතවම ගැටලුවක් ඔයාලට අහලා තියෙන්නේ. රූපයේ පෙන්වා ඇති පරිදි හරි රූපයේ දක්වා ඇති පරිදි මේ ප්‍රකාශන උපකරණයකට සම්බන්ධ කර ඇති රෝගියෙකුගේ පාදයක් ඔයාලට පෙන්වලා තියෙනවා. එතනදී කප්පි ඝර්ෂණයෙන් තොරයි. කියන්නේ තන්තු වල කිසිම ශක්තිය හානියක් සිදු වෙන්නේ නැහැ මෙතන. තන්තු වල ආතතිය අපිට සමාන ලෙස ගන්න පුළුවන්. ඒ වගේම තමයි දී පාදයේ මගින් ඇති කරන තිරස් බලය ඔයාලට දීලා තිනවා. පාදයේ මත යොමු වෙන තිරස් බලය හරි 80 නිව්ටන් කියලා. එල්ල ඇති m ස්කන්ධයේ අගය. ඒකට ඔයාලා මෙතනින් අහන්නේ ස්කන්ධයේ අගය. මේක හරි වැදගත්. ගොඩක් වෙලාවට ඔයාලා බලය මෙතනදී අපිට තන්තු වල ආතතිය ලැබෙන්නේ නිව්ටන් වලින් නිසා. ඔයාලට සිද්ධ වෙනවා මේකදී ස්කන්ධය ලබා ගන්න 10න් බෙදන්න. මොකද 1 කිලෝග්‍රෑම් එකක් නිව්ටන් 10කට සමාන වෙන නිසා. හරි එතනදී ඔයාලට මෙතනදී
අපිට නිදහස් බල සටහන ඇඳ ගන්න වෙනවා. ඒ වගේම අපිට මෙතනදී මේ ගැටලු සාදද්දී අනිවාර්යයෙන් මෙන්න මේ තන්තු සැහැල්ලුවයි සලකන්න වෙනවා. මොකද බර තන්තු සැලකද්දී අපි දන්නවා බර තන්තුවක ආතති තනින් තනින් වෙනස් නිසා අපිට මෙන්න මේ තර්කේ භාවිතා කරන්න බෑ. ඒ නිසා තන්තු වල ආතති සමානයි කියන එකත් ලබා දෙන්න ඕනේ ඇත්තටම. මොකද එතකොට තමයි අපිට තන්තුවේ ආතතිය තනින් තනට වෙනස් නොවනවා කියලා උපකල්පනය කරලා අපිට ගැටලුව සාදගෙන යන්න පුළුවන්. හරි. එතකොට අපි මෙයාගේ තිරස් සමුදලිතතාවය ගත්තට පස්සේ හරි තිරස් සමුදලිතතාවය ගත්තට පස්සේ මම 8 වෙනි ප්‍රශ්නේදී අපිට කප්පිය මේ විදිහට දීලා තියෙනවා. හරි. දෙපසට තන්තු වල ආතතිය මේ විදිහට මම T විදිහට ගන්නවා. ඉස්සලාම් කප්පිය පමණක් සලකලා. එතකොට පාදයේ මත යොමු වෙන බලය වලට දීලා තියෙනවා D ලෙස ගන්න කියලා. හරි. මේ බලය අපිට 80 නිව්ටන් කියලා දීලා තියෙනවා. හරි. එතකොට මෙයාගේ තිරසට ආනති අංශක 30යි නිසා තිරසට ආනතිය අංශක 30යි නිසා අපිට මෙයාගේ තිරස් සමුතුලිතතාවය සලකලා. හරි. තිරස් සමුතුලිතතාවය සලකලා ඔයාලට පුළුවන් පහසුවෙන් හරි තිරස් සමුතුලිතතාවය සලකලා ඔයාලට පුළුවන් පහසුවෙන් තිරසට විභේදන සංරචක සමාන කරන්න. එතකොට අපි දන්නවා මෙතනදී D සමානයි තිරස් සමුතුලිතතාවය D සමාන වෙනවා. මෙන්න මේ තන්තු දෙකේ තිරස් සංරචක දෙකේ එකතුව ඒකට ඔයාලට පේනවා 2t හරි cos θ හරි. එතකොට මෙතන දෙවාරයක් t cos θ වෙනවා. හරි. මෙතනදී cos θ කියලා කියන්නේ cos 30 මෙතන අපි දන්නවා cos 30 කියලා කියන්නේ cos 30 සමානයි වර්ගමූල 3 බෙදීම 2යි. හරි. නිසා අපිට පහසුවෙන් මේක සුළු කරගන්න පුළුවන් තන්තු ආතතිය ලබා ගන්න මේ වෙලාවේ අපි කප්පිය සලකලා අපිට D කියලා තියෙන 80 නිව්ටන් දෙවාරයක් අපිට T තමයි අවශ්‍ය cos 30 කියලා කියන්නේ අපි දන්නවා වර්ගමූල 3 බෙදීම 2යි. හරි. අපිට මේක සුළු කරාට පස්සේ අපිට පහසුවෙන් ලැබෙනවා එතකොට තන්තුවේ ආතතිය. හරි. අපි තන්තු සැහැල්ලුවයි සලකන නිසා අපිට තන්තුවේ ආතතිය ලැබෙනවා මෙතන T සමානයි. හරි. ඔයාලා මේක සුළු කරන්න. ඔයාලට පේනවා 2ට 2 කැපෙනවා. එතකොට අපිට ලැබෙන්නේ 80 බෙදීම වර්ගමූල 3යි නිව්ටන්. එතකොට මේ තමයි අතරම තන්තුවේ මේ අවස්ථාවේදී ආතතිය. හැබැයි ඔයාලගෙන් අහන්නේ තන්තුවේ ආතතිය නෙමෙයි L ඇති M ස්කන්ධයගේ. එතකොට අපි M ස්කන්ධය සඳහා හරි. එතකොට අපි M ස්කන්ධය සඳහා අපිට සිරස් සමුතුලිතතාවය සලකන්න වෙනවා. එතකොට මේක ඔයාලට දැන් පැහැදිලි. මේක 10න් බෙදෙන්න ඕනේ. මොකද අපි තන්තු සැහැල්ලුවයි සලකන නිසා. එතකොට L ඇති ස්කන්ධය සමාන වෙන්නේ තන්තුවේ ආතතිය. නමුත් අපි හරි විදිහට මේක මම ඉක්මනට ඉවර කරන්නම්. එතකොට අපි ස්කන්ධය සඳහා අපි සිරස් සමුතුලිතතාවය සලකද්දී එතකොට ඔයාලට පේනවා තන්තුවේ ආතතිය සමාන නිසා අපිට ලියන්න පුළුවන් T සමානයි සිරස් සමුතුලිතතාවය සලකලා mg. හරි. හැබැයි අපිට මෙතනදී ඔයාලගෙන් අහන්නේ m නිසා හරි m සමාන වෙනවා T බෙදීම g. හරි. ඒ කියලා කියන්නේ මේ ලැබිලා තියෙන අගය 80 බෙදීම වර්ගමූල 3යි හරි කියන අගය 10න් බෙදෙන්න ඕන. ඒ කියන්නේ 8 බෙදීම වර්ගමූල 3යි කිලෝග්‍රෑම්. හරි. එතකොට ඔයාලට නිවැරදි පිළිතුර ලබා ගන්න පුළුවන් මෙතනදී. අපිට ආන්සර් එක විදිහට ලැබෙනවා 8 බෙදීම වර්ගමූල 3යි කිලෝග්‍රෑම්. හරි. මෙතන තුන්වෙනි උත්තරේ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ ඔයාලගෙන් අහනවා එක එකේ ක්ෂේත්‍රඵලය ඒ වූ ලෝහ තහඩු දෙකක් භාවිතා කර පරතරය 0.9ක් පිච්ච දාරිත්‍රයක් හදලා තියෙනවා. මේකෙදි මාධ්‍ය වශයෙන් භාවිතා කරලා තියෙන්නේ වාතය. හරි. එතකොට එයාගේ ධාරිතාවය දීලා තියෙනවා ඔයාලගෙන්. අහනවා මෙන්න මේ විදිහට ධාරිතාවයක් සහිත දාරිත්‍රයක් සෑදුවොත් ඒ ක්ෂේත්‍රඵලයේ ආසන්න අගය කොච්චරක්ද කියලා අහනවා. එතකොට ඔයාලට මෙතන එප්සයිලන් නෝට් අගය දීලා තියෙනවා වාතයේ විද්‍යුත් පාරවේගතාවය 9 වැඩි කිරීම 10/12යි ෆැරඩ් මීටරයට කියලා. අතරම මේක කෙලින්ම ආදේශයක් තියෙන්නේ. හරි. ඔයාලට කෙලින්ම මේකෙදි දාරිත්‍රයක ධාරිතාවය සම්බන්ධ සමීකරණය මතක තබා ගත යුතුයි. හරි. එතකොට 9 වෙනි ප්‍රශ්නේදී අපි දන්නවා ධාරිත්‍රකයක ධාරිතාවය. හරි. අපි ධාරිත්‍රකයක් සාදලා අපි මේ විදිහට ධාරිත්‍රකයක ධාරිතාවය ප්‍රකාශ කරන්නේ C සමානයි A එප්සයිලන් බෙදීම D. මෙතනදී අපි වාතය භාවිතා කරනවා. අපි එප්සයිලන් නෝට් වශයෙන් භාවිතා කරනවා. හරි. එතකොට ඔයාලා දැනගන්න ඕනේ මේකේ පද අපි මේකේ හරස්කඩ වර්ගඵලය. හරි. ශ්‍රේෂ්ඨඵලය වශයෙන් සලකන්නේ අපි අතන පොදු වර්ගඵලය වශයෙන් සලකන්නේ. තහඩු දෙකටම පොදු වර්ගඵලය. A කියලා කියන්නේ C කියලා කියන්නේ ධාරිත්‍රකයේ ධාරිතාවය. මෙතනදී නැත්නම් මාධ්‍යයේ විද්‍යුත් ගුණාණුව රඳා පවතින විද්‍යුත් පාරවේගතාවය තමයි එප්සයිලන් කියලා කියන්නේ. හරි. එතකොට මෙතන D කියලා සලකන්නේ මෙන්න මේ ධාරිත්‍රකයේ තහඩු දෙක අතර පවතින දුර. හරි. නැත්නම් තහඩු දෙක අතර පවතින විද්‍යුත් ක්ෂේත්‍රයේ පවතින කලාපය තමයි අපි සලකන්නේ. මෙතන D වශයෙන් අපි දන්නවා ධාරිත්‍රකයක් ගත්තට පස්සේ මෙයාගේ සංප්‍රයුක්ත විද්‍යුත් ශ්‍රාවයක් පිටවීමක් හෝ ඇතුළවීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් ධාරිත්‍රකයේ තුල විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතින එක් දිශාවකට යොමු වැඩි විද්‍යුත් විභවාන්තරයක් සහිත ප්‍රදේශයේ සිට අඩු විද්‍යුත් විභවාන්තරයක් පවතින ප්‍රදේශය දක්වා මේවා අමතර කරුණු. හරි. එතනදී ඔයාලට කෙලින්ම ආදේශයක් අහන්න නිසා මේක අපිට කෙලින්ම ආදේශ කිරීම කරගන්න පුළුවන්. හරි. කෙලින්ම ඔයාලට මේකේ අහන්නේ ශ්‍රේෂ්ඨඵල නිසා ඔයාලට පුළුවන් කෙලින්ම වර්ගඵලය යුක්ත කරගන්න. හරි. වර්ගඵලය යුක්ත කරගත්තම අපිට ලැබෙනවා CD බෙදීම එප්සයිලන් නෝට්. හරි. දැන් අපිට ආදේශ කරන්නයි තියෙන්නේ. මෙතන ඔයාලට වර්ගඵලය ලබා දීලා තියෙන්නේ. අපිට වර්ගඵලය තමයි හොයන්න තියෙන්නේ. අපිට ධාරිතාවය ලබා දීලා තියෙනවා. ධාරිතාවය 1යි ෆැරඩ් කියලා තිබ්බා. හරි. එතකොට අපිට මේකේ තහඩු දෙක අතර පරතරය
0.9 සෙන්ටිමීටර්. ඒ වගේම තමයි මෙයාගේ එප්සයිලන් නෝට් වාතයේ විද්‍යුත් පාර වේගතාවය මාධ්‍ය මත රඳා පවතින පාර වේගතාව මෙතන වාතය නිසා අපිට වාතයගේ ගන්න ඕන. හරි. අපිට මෙතන වාතය අරින්න වෙන ද්‍රව්‍යයක් කියලා තිබුණා. අපිට සාපේක්ෂ පාර වේගතාවය ලබා දෙනවා. එතකොට අපිට තියෙන්නේ සාපේක්ෂ පාර වේගතාවය ලබා දුන්නාට පස්සේ මාධ්‍ය පාර වේගතාව හොයන්න නම් ඔයාලා දන්නෝ මේවා අපි කරන්නේ වාතයේ පාර වේගතාවය එහෙම නැත්නම් රිද්මේදී විද්‍යුත් පාර වේගතාවයෙන් වැඩි කරනවා. මෙතනදී කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කෙලින්ම වාතයේ පාර වේගතාවය භාවිතා කරන්න පුළුවන්. මෙතන 0.9 සෙන්ටිමීටර්. හැබැයි ඔයාලට තේරෙන්න ඕනේ මෙතන අපි සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ. මම මීටර් කරගන්නවා. මොකද ඔයාලට පේනවා විද්‍යුත් පාර වේගතාවය ලබා දීලා තියෙන්නේ 9 වැඩි කිරීම 10 ඍණ හරි 12 කියන අගය ලබා දීලා තියෙන්නේ මීටර වලින් නිසා farad meter rate. හරි. අපිට දැන් මෙතනදී පේනවා farad farad කැපෙනවා. හරි. ඒකට අවසාන වශයෙන් මෙතන වාට වර්ගඵලය වර්ග මීටර වලින් එනවා. අපි මේක සුළු කරගත්තොත් අපිට එනවා 9 වැඩි කිරීම 10 ඍණ ඇත්තරම මෙතන 9 වැඩි කිරීම 10 9ක් කියලා. හරි. හරි. sorry 9 නෙමෙයි. මෙතන අපි 9ට 9ක් කැපෙන නිසා අපිට එන්නේ 1 වැඩි කිරීම හරි. ඔයාලට පේනවා මෙතන 9ට 9 කැපෙන තුරු මෙතන 0.1යි. හරි. 1 වැඩි කිරීම 10 ඍණ 3 මෙතන බෙදෙනවා. 1 වැඩි කිරීම ඇත්තරම මෙතන 10 ඍණ 19 නෙමෙයි. මෙතන අගේ තියෙන කීයද? හරි. 10 ඍණ 12. හරි. 10 ඍණ 12යින් එතකොට අපිට මෙතන පුළුවන් මෙතන 10 ඍණ 12. හරි. එතකොට ඔයාලට පේනවා උඩින් 1 වැඩි කිරීම 10 ඍණ 3යි යටින් 10 ඍණ 3යි 10 ඍණ 12යින් කැපුණම මෙතන එනවා 1 වැඩි කිරීම 10 9යි වර්ග මීටර. හරි. අපි බලමු එතකොට මෙතන පිළිතුරු වශයෙන් ඔයාලට ලබා දීලා තියෙනවා. හරි. ඇත්තටම අපිට ලැබුණු පිළිතුර මේකේ නෑ. හරි. ඒකට ඔයාලට තේරෙන්න ඕන එහෙනම් අපිට කොහොමත් පළවෙනි පිළිතුරු තුන ගන්න බෑ. හරි. අපිට එන්නේ 1 වැඩි කිරීම 10 9ක් වශයෙන් විශාල සංඛ්‍යාවක්. ඒකට මේක අපිට ගන්නවා නම් මේක අපිට සිද්ධ වෙනවා වර්ග කිලෝමීටර වලට හරව ගන්න. හරි. වර්ග කිලෝමීටර වලට හරව ගන්න. එතකොට අපි දන්නවා 1 කිලෝමීටරයක් කියලා කියන්නේ 1 කිලෝමීටරයක් කියලා කියන්නේ 10 3යි මීටර. කියන්නේ 1000ක් වෙනවා මීටර. එතකොට අපිට පුළුවන් එහෙනම් මෙතන 10 9යි වර්ග මීටර කියලා කියන්නේ. හරි. 10 9 වර්ග මීටර කියලා කියන්නේ අපිට කෙලින්ම එහෙනම් කියන්න පුළුවන් 10 3 ඒවා. හරි. ඒ කියන්නේ මෙතන 10 3 බැගින් වූ කොටස් තුනක්. ඒ කියන්නේ තුන් වරක් ගුණ වෙලා. එහෙනම් අපිට පුළුවන් මෙතන 10 3යි වර්ග කිලෝමීටර වශයෙන් එහෙනම් මෙන්න මේකේ ධාරිත්‍රකයේ මේ මොහොතේ වර්ගඵලය ප්‍රකාශ කරන්න. හරි. ඒකට මේකේ උත්තරේ වෙන්නේ මේක කෙලින්ම ආදේශයක් තියෙන්නේ. හරි. මේකේ කෙලින්ම උත්තරය අපිට ගන්න පුළුවන් 4 වශයෙන්. හරි. හරි. ඔයාලගේ 10 වෙනි ගානේ ඔයාලගෙන් අහලා තියෙනවා දී ඇති පරිවර්තයේ බැටරියෙන් ඇද ගන්නා ධාරාව වනින්. හරි. එතකොට ඔයාලට තේරෙන්න ඕන මෙතනදී ධාරාව අපිට හොයන්න නම් මේ පරිපථය අනිවාර්යෙන් අපි සමක ප්‍රතිරෝධය ගණනය කරගන්න ඕනේ. හරි. මේක ටිකක් ඔන්න ගොඩක් ළමයිට හරි ගොඩක් අර අදීමට අපහසු වෙච්ච ගානක්. එතකොට මේකෙදී ඔයාලට පොඩි වැදගත් තර්කයක් තියෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ ප්‍රතිරෝධ පේලිය අතර හරි මේ ප්‍රතිරෝධ පේලිය අතර තනි කම්බි සම්බන්ධ කරලා තියෙනවා. හරි. අපි සාමාන්‍යයෙන් භෞතික විද්‍යාවේ ධාරා විද්‍යුතයේදී අපි තනි කම්බියක් වශයෙන් සලකන්නේ නැත්නම් තනි කම්බිය අපි සලකන්නේ ප්‍රතිරෝධයේ ශූන්‍ය වූ ඒ කියන්නේ ධාරාව ගැනීමට බාධාවක් නොමැති හරි මාර්ගයක් වශයෙන් තමයි අපි සලකන්නේ මෙන්න මේ තනි කම්බිය කියන එක. එතකොට අපි පරිපථයක යම් ලක්ෂ දෙකක් අතර තනි කම්බියකින් සම්බන්ධ කිරීම මගින් කරන්නේ. එතකොට ඔයාලා මේක තමයි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ. අපි පරිපථයක යම් ලක්ෂ දෙකක් හරි තනි කම්බියකින් සම්බන්ධ කිරීම මගින් කරන්නේ එම ලක්ෂ දෙක අතර විභව අන්තරය. නැත්නම් එම ලක්ෂයේ විභව අන්තරය නෙමෙයි එම ලක්ෂය අතර විභවය සමාන කිරීම. එතකොට අපි යම් පරිපථයක තනි කම්බියක් එකිනෙක සම්බන්ධ කිරීම මගින් අපිට පුළුවන් එම ලක්ෂ දෙකේ විභවය සමාන කරන්න. එතකොට අපිට අවශ්‍යයි නම් ඒ ලක්ෂ දෙකේ විභව සමාන නිසා අපිට විභව සමාන ලක්ෂ එකිනෙක ඕනනම් අපිට පුළුවන් එකිනෙකට සමපාත කරන්න නැත්නම් එකිනෙක මත තබන්න. ඒ වගේම අපිට මේ ලක්ෂ දෙක අතර විභව සමාන දැන් විභව අන්තරයක් නැති නිසා අපිට අවශ්‍යයි නම් පුළුවන් ඒ තනි කම්බිය එතනින් ඉවත් කරගන්න. මොකද එතකොට තනි කම්බියක් සම්බන්ධ කිරීම මගින් අපි හැම වෙලේම කරන්නේ. මොකද තනි කම්බියක් කියලා කියන්නේ කිසිදු ප්‍රතිරෝධයක් හෝ හරි ප්‍රතිරෝධයක් හෝ නොමැති නිසා ඒ තනි කම්බිය හරහා කිසිදු විභව අන්තරයක් පවතින්නේ නැහැ. හරි. ඒ නිසා අපි කියන්නේ එතනදී ධාරාව ගැලීමට බාධාවක් නොමැති මාර්ගය. එතකොට ඔයාලට මෙන්න මේ ගාන හදද්දී ගොඩාක් වෙලාවට අන්න ඒ තියරි එක භාවිතා කරනවා. හරි. මේක දැක්ක ගමන් ගොඩක් ළමයි පුරුදු වෙන්නේ. හරි. අර අපි තනි කම්බිය එකිනෙක සම්බන්ධ කිරීමේ තියරි එක. හරි. මොකද තනි කම්බියක් කියලා කියන්නේ මේ තනි කම්බියේ පරිපථයක යම් ලක්ෂ දෙකක් එකිනෙක සම්බන්ධ කරපු ගමන් විභව සමාන වෙන නිසා අපි මේක දැක්ක ගමන් try කරන්න යන්නේ මෙන්න මේ තනි කම්බි දෙක එකිනෙක සම්බන්ධ කරන්න. නමුත් ඔයාලට තේරෙන්න ඕන මේක ඇත්තටම මේක try නොකර ඉන්න කියලා කියන්න හැකියාවක් නැහැ. හැබැයි ඔයාලා මේක try කරද්දි තේරෙන්න ඕන මේක පරිපථයේ මෙන්න මේ එකිනෙක ලක්ෂ්‍ය කියන්නේ මේ තනි කම්බි මගින් සම්බන්ධ වෙලා පවතින ලක්ෂ්‍ය එකිනෙක සම්බන්ධ කරපු ගමන් පරිපථය තවත් සංකීර්ණ වීමට යනවා. ඒකට අපිට මෙන්න මේ 10 වෙනි ගානට වගේ හැම වෙලාවකදී ඒ තරම් සංකීර්ණ කර්ජොප් නියමයක් දාලා ලබා ගන්න බැරි පුඩුවක් නැත්නම් පරිපථයක් නිර්මාණය වෙනවා සංකීර්ණ පරිපථයක්. ඒ නිසා තේරෙන්න ඕන. එතකොට මේක මේ ක්‍රමයෙන් අපිට හදන්න බැරි බව. එතකොට
අපි මේ ගාන හදන්න තියෙන ඊළඟ ක්‍රමය තමයි මම කිව්ව දේ. මම මේකේ පරිපත්‍ය වලට ඇඳගෙන තියෙනවා. මෙන්න මේ තනිකම්බිය කියන එක සම්බන්ධ කිරීම. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ තනිකම්බිය කියන එක ඉවත් කරන්න. මේකට හොඳම උදාහරණය තමයි අපි වින්ස්ටර් සේතු මූලධර්මයේ කතා කරන්නේ. හරි අපි කතා කරන වින්ස්ටර් සේතුවක්. ඇත්තටම මෙතන වින්ස්ටර් සේතුවම අපි ගන්නෙ නෑ. මම මෙන්න මේ විදියට හරි සේතු පරිපතයක් අරගෙන මම මේකෙදි පරිපතය මෙන්න මේ විදියට ප්‍රතිරෝධ R හරි R වශයෙන් ලියාගෙන මම මෙන්න මේ ලක්ෂ දෙක අතර තනිකම්බියක් එකිනෙක සම්බන්ධ කරොත් මම මේ ලක්ෂ දෙක අතර මම xy කියලා ගන්න xy ලක්ෂ දෙක අතර තනිකම්බියක් එකිනෙක සම්බන්ධ කරොත් මෙහිදී වෙන්නේ මෙන්න මේ xy කියන ලක්ෂ දෙකේ විභවාන්තර නැත්නම් විභව කියන දේ සමාන වීම. ඒ නිසා ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ xy අක්ෂ අතර විභවාන්තරයක් නොමැති නිසා ඩෙල්ටා v විභවාන්තරයේ බිඳුවයි. එතකොට අපිට අවශ්‍යයි නම් පුළුවන් මෙන්න මේ පරිපතය අපිට සමග ප්‍රතිරෝධය හොයද්දි අපිට අවශ්‍යයි නම් පුළුවන් මෙන්න මේ තනිකම්බි දෙක එකිනෙක සම්බන්ධ තනිකම්බිය මගේ සම්බන්ධ වී පවතින ලක්ෂ දෙක එකිනෙක සම්බන්ධ කරන්න. එතකොට අපිට පුළුවන් මේ විදියට මේ ලක්ෂ දෙක එකිනෙක සම්බන්ධ කරලත් මේ ගාන විසඳන්න. ඒ වගේම තමයි අපිට තවත් විදිහකට පුළුවන් මේ තනිකම්බි ඉවත් කරලා මෙන්න මේ ගාන විසඳන්න. හරි මොකද එතනදී වෙන එකම දේ ඒ ලක්ෂ දෙකේ විභවාන්තර සමාන වීම විභවාන්තර සමාන නිසා ධාරාවක් ගැලීමක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් හරි මෙන්න මේ තනිකම්බිය මෙතන තිබුණත් එකයි. හරි ඊට පස්සේ මේක තිබුණත් අපිට මේකේ ලක්ෂ දෙක සම්බන්ධ කරන්න පුළුවන් අයික අයින් කරලා තියෙන විදිහටම පරිපතේ තියන්න පුළුවන්. හරි එතකොට අපි බලන ඔයාලට පේනවා මෙතනදී මෙතන සමග ප්‍රතිරෝධය වෙනවා. මෙතන R ප්‍රතිරෝධ දෙකක් එකිනෙක සමාන්තරගත නිසා මෙතන R බෙදීම 2යි මෙතනත් එහෙමයි R බෙදීම 2යි. එතකොට ඔයාලට මේ උඩ පරිපතේ ශ්‍රේණිගත පරිපතයක් මෙතන 2යි R මෙතන 2යි R ඔයාලට පේනවා මෙතනදී මෙන්න මේ තනිකම්බිය එකිනෙක සම්බන්ධ කරා හෝ ඉවත් කරා කියලා කිසිදු ආකාරයෙන් පරිපතේට සමග ප්‍රතිරෝධයට කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මෙතන R බෙදීම 2 දන ශ්‍රේණිගත නිසා ඔයාලට පේනවා මෙතනත් පිළිතුර ලැබෙන්නේ R වශයෙන්. මෙතනත් එහෙමයි 2යි R ප්‍රතිරෝධ දෙකක් එකිනෙක සමාන්තරගත වුණාම හරි ධන ගුණිතයේ බෙදීම එකතුව එතකොට මෙතන 4යි R ඔයාලට පේනවා මෙතනත් එහෙනම් හරි පිළිතුර වශයෙන් අපිට ලැබෙන්නේ R. එහෙනම් මේකේ සමග ප්‍රතිරෝධයේ කිසිම වෙනස් වීමක් ලැබෙන්නේ නැහැ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ වගේ ගාණක් අපිට ආපු ගමන් ඔයාලා කොහොමත් ඔයාලා ගොඩක් වෙලාවට try කරන්නේ මෙන්න මේ තනිකම්බිය කියන එක සම්බන්ධ කිරීම. හැබැයි තනිකම්බිය කියන එක සම්බන්ධ කරගුවම පරිපතය කියන එකට සංකීර්ණ වෙනවා. ඒ නිසා අපිට පුළුවන් මෙන්න මේ තනිකම්බිය ඉවත් කරලා ඔයාලට පේනවා මේකෙදී අපි යම් අවස්ථාවකදී මෙයාගේ වෝල්ටේජතාවය අපිට ලබා දීලා තියෙන්නේ අපි ගත්ත ගානේ හරි 9 වෝල්ට්. හරි ඔව් 9 වෝල්ට්. හරි එතකොට මෙතන 9 වෝල්ට් නිසා ඔයාලා තේරුම් ගන්න මෙතන ශ්‍රේණිගත ප්‍රතිරෝධයකුත් පවතිනවා. ශ්‍රේණිගත ප්‍රතිරෝධයකුත් පවතිනවා. මම මෙතනදී යම් ප්‍රතිරෝධයක් විභවාන්තරයක් පවතිනවා කියලා අරගෙන අපිට පුළුවන් මෙන්න මේ ලක්ෂ දෙක ගත්තට පස්සේ මම මේක x dash y dash වශයෙන් ගන්නම්. x dash y dash කියන ලක්ෂ දෙක ගත්තොත් ඒ වටා පවතින පරිපත කොටස සම්පූර්ණයෙන්ම මම මේ හඩේරකින් පෙන්වන සම්පූර්ණ පරිපත කොටසම ඔයාලට පේනවා මේක සමාන්තරගත පරිපත කොටසක්. හරි සමාන්තරගත පරිපත කොටසක්. ඒ වගේම ඔයාලට පේනවා මෙන්න මේ ලක්ෂ එකිනෙක සම්බන්ධ වෙලා පවතින එක එක ප්‍රතිරෝධ පේලි එකිනෙක සම්බන්ධ වෙලා පවතින මෙන්න මේ තනි කම්බි කොටස්. මම මේ කතිර දාමන තනි කම්බි කොටස් ඔයාලට පේනවා මේවා අර අපි කතා කරපු තනි කම්බි කොටස් මේවා හරහත් ඇත්තටම අපි විභව සමාන නිසා මෙන්න මේ ලක්ෂ ඕනම ලක්ෂ දෙකක් ගත්තට පස්සේ විභව සමාන නිසා අපිට පුළුවන් මේ ලක්ෂ ඕනනම් එකිනෙක එකතු කරන්න. අපිට මේ මැදේ අපිට කිසිම එකතු කිරීමකින් පරිපතේ සංකීර්ණ වෙන නිසා අපිට පුළුවන් ඒවා ඉවත් කරන්න. ඒ අනුව අපිට පරිපතේ හදාගන්න පුළුවනි. හරි මෙන්න මේ විදිහට මොකද අපිට අර මැදේ පවතින තනි කම්බි එකතු කරොත් පරිපතේ සංකීර්ණ වෙන නිසා අපිට පුළුවන් පේලි පහක් නිර්මාණය වෙන විදිහට 3 හරි මෙතන පේලි 4ක් නිර්මාණය වෙන විදිහට හරි අපිට පුළුවන් උඩින් අපිට පේනවා මේ සියලුම ප්‍රතිරෝධ ටික අපි එතකොට තනි කම්බි ඉවත් කරපු ගමන් හරි ඔයාලට පේනවා මෙතන ඉහළ පේලියේ ප්‍රතිරෝධය වෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ R බැගින් වූ 5ක්. එතකොට 5යි R දෙවෙනි පේලියෙත් එහෙමයි 5යි R තුන්වෙනි පේලියෙත් එහෙමයි හතරවෙනි පේලියෙත් එහෙමයි. ඒ නිසා අපිට පේලි 4 මෙන්නේ 5යි R බැගින් වූ ප්‍රතිරෝධ කොටස් හරි ප්‍රතිරෝධ කොටස් මේ විදිහට හරි මෙතනත් එහෙමයි 5යි R බැගින් වූ ප්‍රතිරෝධ කොටස්. හරි එතකොට අපිට පුළුවන් මෙන්න මේ පරිපතේ මේ පේලි සියල්ල මේකෙනෙක එකතු කරන්න. මොකද දෙපැස පවතින තනි කම්බි නිසා. එතකොට මේ විදිහට 9 වෝල්ට් විද්‍යුත් ගාමක බලයක් සහිත R ප්‍රතිරෝධයක් සහිතව හරි මෙතන හරි එතකොට අපිට මේ විදිහට පරිපතේ සමග කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට තේරුම් ගන්න ඕන අපි දන්නවා විභව වේදීම මූලධර්මයනොත් මෙන්න මේ තනි කම්බි දෙක අතර විභව සමානයි බව අපිට පෙන්න ගන්න පුළුවන්. අපි දන්නවා විභව වේදීම මූලධර්මයට අනුව විභවාන්තරයේ සමානුපාතික වෙනවා ප්‍රතිරෝධ අතර අනුපාතයට. එතකොට ඔයාලට පේනවා අපි හිතුවොත් 9 වෝල්ට් විභවාන්තරයෙන් අපි මේක උපකල්පනය කරොත් 9 වෝල්ට් විභවාන්තරයකින් අපි හිතුවොත් මෙන්න මේ R හරහා පවතින 1 වෝල්ට් කියලා. අපි මේක හිතන දෙයක්. හරි. ඇත්තටම අපි මේක හොයාගන්න අවශ්‍යයි. මම හිතුවොත් 1 වෝල්ට් කියලා. අපි දන්නවා එහෙනම් ඉතුරු 8 වෝල්ට් කියන විභවාන්තරයේ පවතින ඕනේ මෙන්න මේ
කඩේරකින් පෙන්නලා තියෙන සමාන්තරගත සම්බන්ධය හරහා. එතකොට මේක සමාන්තරගත ප්‍රතිරෝධ ජාලයක් අත ගත්තොත් එහෙම සමාන්තරගත ප්‍රතිරෝධක ජාලයක විභවාන්තරය කෙනෙකුට වෙනස් නොවන නිසා හරි ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ ලක්ෂ්‍යය මම මෙතන ගන්න සිම්පල් A කියලා. සිම්පල් A කියන ලක්ෂ්‍යය අපිට විභවාන්තරය හොයන්න පුළුවන් VA සමානයි අපිට එතකොට මෙතන ශ්‍රේණිගත ප්‍රතිරෝධය හරහා එකක් තියෙන නිසා 8 වෝල්ට් කියන විභවාන්තරය අපි බෙදනවා මේ පේලියේදී ඔයාලට පේනවා 4R ධන හරි 4R ධන R හරි අපිට අවශ්‍ය වෙන්නේ A ලක්ෂ්‍යය නිසා අපිට සිද්ධ වෙනවා A ලක්ෂ්‍යයේ විභවාන්තරය කියලා කියන්නේ R ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරය මම මේක R කියන ප්‍රතිරෝධයෙන් අයින් වැඩි කරගන්න. එතකොට ඔයාලට මෙතනදී VA කියන ලක්ෂ්‍යයේ විභවාන්තරය එනවා මෙතන 8R බෙදීම හරි 8R බෙදීම උඩින් 8R මෙතන 5R එතකොට ඔයාලට එනවා මෙතන විභවාන්තරය VA සමානයි 8 බෙදීම 5 වෝල්ට් කියලා. ඒ වගේම තමයි ඔයාලා බලන්න මෙතනදී මම මේ ලක්ෂ්‍ය ගන්න සිම්පල් B කියලා. හරි අපි මෙතන ඉත මදි නිසා අපිට B ලක්ෂ්‍යයේ විභවය දැම්මත් ඔයාලට එතනත් විභව බෙදීම මූලධර්මයට අනුව හොයාගන්න පුළුවන්. B ලක්ෂ්‍යයේ විභවය අපිට ලියන්න පුළුවන්. හරි මම මේ අමතර දෙයක් කියන්නේ VB සමානයි එතනදිත් අපි දන්නවා මුළු විභවාන්තරය 8 වෝල්ට් වෙනවා. හරි ඒ වගේම තමයි මේකනදී දෙවෙනි පේලියේදී B ලක්ෂ්‍යයට අදාළ පේලියේදී හරි ඔයාලට පේනවා මුළු විභවාන්තරය 8 වෝල්ට් බෙදලා තියෙන්නේ 5R හරහා. ඒ නිසා අපි ඒක 5R ගින් බෙදලා අපිට අවශ්‍ය වෙන VB ලක්ෂ්‍යය හරි VB ලක්ෂ්‍යය කියලා කියන්නේ ඔයාලට පේනවා එතනත් එහෙමමයි හරි B ලක්ෂ්‍යයේ විභවාන්තරය කියලා කියන්නේ R ප්‍රතිරෝධයක් හරහා පවතින විභවාන්තරය. හරි R ප්‍රතිරෝධයක් හරහා පවතින විභවාන්තරය. එතකොට ඔයාලට මෙතනත් පේනවා හරි මෙතනත් කෙලින්ම එන්නේ අපිට කලින් ආපු ගානම 8 බෙදීම 5යි වෝල්ට් කියලා. එහෙනම් ඔයාලට පේනවා VA සමානයි VB. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේක ඔයාලට පුළුවන් හැම පරිපතයකම මෙන්න මේ දබා දීලා තියෙන තනිකම්බිය හරහා අපි විභව බෙදීම මූලධර්මයේ දැම්මට පස්සේ ඔයාලට පේනවා මේ හැම තනිකම්බියක් දෙපසම විභවාන්තර සමානයි. ඒ නිසා අපිට මෙන්න මේ තියරි එක භාවිතා කරලා හරි අපිට පුළුවන් මෙන්න මේක මේ තනිකම්බිය අපිට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තනිකම්බිය ඉවත් කරලා පරිපතයේ මේ විදිහට සමග ප්‍රතිරෝධය හොයාගන්න පුළුවන්. දැන් අපිට ගොඩක් පහසුයි ඔයාලට පේනවා 5R බැගින් වූ ප්‍රතිරෝධ හතරක් පවතිනවා. 5R බැගින් වූ ප්‍රතිරෝධ හතරක්. ඒකට අපි දන්නවා එකම ප්‍රතිරෝධය බැගින් සමාන ප්‍රතිරෝධ බැගින් වූ ප්‍රතිරෝධ n සංඛ්‍යාවක් අපි සමාන්තරගත විට අපි එතනදී සමග ප්‍රතිරෝධ සොයන්නේ R බෙදීම n කියන සමීකරණය මගින්. එහෙනම් අපිට පුළුවන් මෙතනදී හරි ඔයාලට පේනවා 5R බැගින් වූ ප්‍රතිරෝධ හතරක් සමාන්තරගතයි. ඒ නිසා ඒ සමාන්තරගත කොටසේ සමග ප්‍රතිරෝධයේ 5R බෙදීම 4 හරි මොකද පේලි හතරක් පවතින නිසා එතකොට සමග ප්‍රතිරෝධය හරි R total වෙන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධයට මෙන්න මේ සමාන්තරගත සම්බන්ධයේ සමග ප්‍රතිරෝධය එකතු වෙන්නේ 5R බෙදීම 4. හරි එතකොට ඔයාලට මෙතනදී සමග ප්‍රතිරෝධය ගත්තට පස්සේ හරි මෙතන එනවා 5R බෙදීම 4යි. හරි එතකොට මෙතන ශ්‍රේණිගත සම්බන්ධයට ප්‍රතිරෝධය එකතු වෙන්න අවශ්‍යයි. හරි එතකොට ඔයාලට මෙතන පේනවා මෙතන 6යි. හරි එතකොට මෙතන 4R ධන 5R එකතු වෙච්ච එකම මෙතන 9R බෙදීම 4යි ඕම් තමයි මෙන්න මේ පරිපතය දැන් සමග ප්‍රතිරෝධය. එහෙනම් අපිට තියෙන්නේ පරිපතය හරහා ගමන් කරන හරි බැටරියෙන් ඇද ගන්න ධාරාව හොයන්න. එහෙනම් අපි පරිපතය සඳහා ඕම් නියමය පාවිච්චි කරනවා B සමානයි IR. මෙතන R සමක ඇත්තටම අපිට වෝල්ටීයතාවය දීලා තියෙනවා 9 වෝල්ට්. හරි මෙතන අපිට ධාරාවයි අවශ්‍ය වෙන්නේ. හරි අපි දන්නවා සමග ප්‍රතිරෝධය අපිට ආවා 9R බෙදීම 4යි. හරි 9R බෙදීම 4යි. එහෙනම් අපිට පිළිතුර වශයෙන් ලැබෙනවා අපිට 9ට 9 කපන්න පුළුවන්. හරි අපිට පිළිතුර වශයෙන් ලැබෙන්නේ එතකොට මෙතන 4 බෙදීම R හරි 4 බෙදීම R කියන පිළිතුර. ඒ කියන්නේ අපි බැලුවොත් එහෙම මේකේ ආන්සර් එක හරි මෙතන 4 බෙදීම R කියලා කියන්නේ පිළිතුර අංක 4. ඒකට ඔයාලට තේරෙන්න ඕන මෙන්න මේ වගේ ගැටලුවක් ආවට පස්සේ අපි ඉස්සල්ලාම අපි දන්න තියරේ එක මොනෝ ක්‍රමයකට අපි මේ වෙද්දී ගොඩක් ළමයි මේකදී ප්‍රැක්ටිස් කරලා තියෙන ක්‍රමය තමයි මෙන්න මේ තනිකම්බිය කියන එක සම්බන්ධ කිරීම කියන ක්‍රමය. හරි අපිට මේක වෙන ක්‍රමයකින් හදන්න අපිට ගොඩක් වෙලාවට දැක්ක ගමන් හිතෙන්නෙත් නැහැ. හැබැයි තේරෙන්න ඕනේ මේකෙදි මේ තනිකම්බිය කියන එක සම්බන්ධ කිරීම වගේ සෑදෙන පරිපතේ සංකීර්ණයි. හරි ටිකක් වෙලා හදාගෙන යද්දී අපිට සමග ප්‍රතිරෝධය ලබා ගන්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා හරි වෙනත් ක්‍රමයකට යන්න. ඒකට මෙන්න මේ විදියට මේ වගේ ඕනම අවස්ථාවකදී ඔයාලට මේ ආකාරයේ ගැටලුවක් ආවොත් අපි දන්න ක්‍රමයෙන් හදාගෙන යද්දී අපිට එතනදී පිළිතුර ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් ආවොත් අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් එක්ක මේ ක්‍රමය වෙනස් කරන්න හෝ එහෙම නැත්නම් මේ ගාන තවදුරටත් මේකේ කාලයක අදැමීමක් කරන්න නැතුව ඊළඟ ගානට යමු. හරි. එතකොට මෙන්න මේ තියරි මතක තබා ගන්න. එතකොට අර තනිකම්බිය කියන එක හරි වැදගත්. එතකොට ඔයාලා තේරුම් ගන්න තනිකම්බියක් සම්බන්ධ කිරීම මගින් පරිපතයක සිදුවන වෙනස් වීම කියන එක මතක තියාගත්තා නම් ඔයාලට පහසුවෙන් මෙන්න මේ ගාන විශ්ලේෂ ගන්න පුළුවන් වෙනවා. හරි.